සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි සද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, උදෑසන බුද්ධ වන්දනාව සිදු කිරීමෙන් අනතුරුව සුපුරුදු ආකාරයට පුංචි කාලයක් පුංචි වෙලාවක් අපි වෙන් කරගෙන තිබෙනවා දහම් කරුණු සාකච්ඡා කරමින් අපේ දහම් මඟ පැහැදිලි කිරීමක් කරගන්නට. පින්වතුනි, මේ ධර්මය ශ්‍රවණය කරද්දී ශ්‍රවණය කරන ලද ධර්මය අපි මතකයට යොමු කරවද්දී, මතකයකට ධාරණයකට යොමු කරවද්දී, ඒ කියන්නේ අපි සාමාන්‍ය වචනය වලින් කිව්වොත් ගබඩා කිරීමකට ලක් කිරීමේදී, ස්ටෝරින් නැත්නම් ස්ටෝරේජ් එකකට යවද්දී, කියන්නේ ස්ටෝර්ස් එකට යවනවා කියලා කියන්නේ අපේ ජීවිතයේ මේ අපේ හිත එක්කලා තියෙනවා ස්ටෝර්ස් එකක්. එතකොට ඒ ස්ටෝරුවට යවනකොට නේද? ඒ යවන විදිය, ඒ ස්ටෝරුවේ ගබඩා කරන විදිය. ලාන්න තැනින් ගන්නසස්. ස්ටෝරුවේ ගබඩා කරන විදිය. ඊට පස්සේ මේක ස්ටෝරුවෙන් අරගෙන නැවත පරිශීලනය කරලා බලමින් පරීක්ෂණ කරමින් මේකේ පැහැදිලි කිරීම කරගෙන මේක අවබෝධයට යවද්දී, අවබෝධයකට යොමු කරගද්දී කියන කරුණු කාරණා පිළිබඳව අපි සැලකිල්ලක් යොමු කරන්නටයි අද දවසේ ධර්ම ශ්‍රවණය තුලින් බලාපොරොත්තු වෙන්නේ. ධර්ම සාකච්ඡාව තුලින් මොනවාද බලාපොරොත්තු වෙන කාරණා? ධර්ම ශ්‍රවණයක් කරද්දී ඒක කොහොමද උපරිම විදිහට කරගන්නේ, හොඳ විදිහට කරගන්නේ. ඒ කියන්නේ ඒක මතු පිටට හිතට කාවදින මට්ටමකට ඒ ධර්ම ශ්‍රවණය කරගන්නේ කොහොමද? ඒ වගේම ඒ ධර්මය මතකයකට යවද්දී, ගබඩාවකට යවද්දී, ස්ටෝ කරගැනීමේදී කොහොමද වඩා හොඳ ක්වොලිටි එකකින් කරගන්නේ? තේරුණාද? ඊළඟ එක මොකද්ද? ඒ ස්ටෝ එකේ තියෙන ඒ තොරතුරු නැත්තම් ඒ දත්ත, ඒ අපි අහන ලද දේවල් ටික අවබෝධයකට යොමු කර ගැනීම ගැන ඉතා හොඳ තත්වයකින්, හොඳ ප්‍රශස්ත තත්වයකින් පුරුදු කරන්නේ කොහොමද? මේ කාරණා පිළිබඳව අපි සැලකිල්ල යොමු කරන්න ඕනේ. මොකටද අපි එහෙම කරන්නේ? ඕනම දෙයක් කරනකොට
කරන කී තේරුම දැනගන්න ඕනේ. අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙට ගන්න. අවබෝධ කරන්නේ අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙට ගන්නම නෙවෙයි. දුකෙන් නිදහස් වෙන්න. නැත්තම් අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙට ගන්නවා අනිත් වෙලාවට බැහැර කරනවා. ගබඩාවේ තිබිච්චාවේ කියලා ඉන්නවා. අවබෝධය කියන එක තියෙන්නේ අපිට සසර දුකින් නිදහස් වෙන්න. මොකද අපි මේ ශ්‍රවණය කරන්නේ සසර දුකින් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන ධර්මයක්. ඉතින් මේ ක්‍රමය ඕනනම් කෙනෙකුට අධ්‍යාපනය ලබන්නා වූ දරුවන්ට මේ ක්‍රමය හොඳට පැහැදිලි කරගත්තොත් අධ්‍යාපනයට යොදා ගන්නත් පුළුවන්. ධර්මයේ ඉගෙනගෙන ධර්මානුකූල ජීවිතයක් ගෙවලා අවබෝධයකට යන්න කැමති කෙනාට ඒ අවබෝධය ලබන්නත් මේ අවස්ථා තුන යොදා ගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ධර්මයක් අපි අවබෝධ කරගන්න ඕන පිළිවෙල කියලා දෙද්දි සුත ශ්‍රවණය පිළිවෙලට නිවැරදිව කරගන්න ඕන කියලා තියෙනව නේද? දෙවෙනි කරුණට කියලා තියෙනවා දාතා. ධාරණය පිළිවෙලකට කරගන්න. ඊගාවට ඒක අරගෙන වචනයෙන් පුරුදු කරන්න ගන්නවා මේක. ස්ටෝරුවේ තියෙන ඒව අරගෙන හොඳට මේ භාවිතයට ගන්න. ප්‍රොසෙස් එකට දාන්න. අන්න ඒ ක්‍රියාවලිය ගැනත් හොඳට පැහැදිලිව කරගන්න ඕනේ. ඊගාවට මේක මනසින් හොඳට නුවණට යොමු කරලා මනසින් මේක ගලපා බලන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනි? ඒ ගලපා බැලීම බොහොම දියුණු මට්ටමකට ගෙනියන්න. එහෙම කෙරෙනකොට තමයි මේක දිට්ඨියා සුප්පටි විද්‍යා කියලා අවබෝධයකටපත් වෙන්නේ. දෘෂ්ටිය පිරිසිදු වෙනවා. ඉතින් ඔය කියපු කාරණා ටික තමයි මේකේ තියෙන්නේ. දැන් මේ බුද්ධානුශාසනාවේ ඒ ටික තියෙන විදිහ. අපි දැන් ওই ටික කියෝ හිටියට සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්‍යා කියා ඉන්නවා. හරියන්නේ. ඒකත් අපිට වෙලාවකට මතක නැහැ. ඒකේ පිළිවෙල කාරණා ටික පිළිවෙලට කියන්න කිව්වොත් එහෙම සුතා කියාගෙන බලා හිටිනවා. නේ? ඊට පස්සේ පිළිවෙල මතක නැහැ. එකක් කිව්වට ඊළඟ වචනේ අර වේගෙන් එන්නේ නැහැ එතෙන්ට. සුතා ඊගාවට මොකද්ද කියලා ඇහුවොත් අමහරයට පොඩ්ඩක් දතා එනවා. අමහරයට ඒකත් නෑ. බුරු කියන්න ඕනේ නෑ නේද? එතකොට ඒ ක්‍රමවේදයේ ඒ process එක හොඳට quality-ට සිද්ධ වෙනවා. ඒ process එකේ තියෙන quality මත අපිට මේ ධර්මයේ හැම පියවරක්ම පිරිසිදු කරගන්න පුළුවන්. ශ්‍රවණය හොඳ පිරිසිදුව කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ධාරණය හොඳ පැහැදිලිව පිරිසිදුව කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒ ධාරණය කියලා කියන්නේ ස්ටෝරේජ් එක හොඳ පිරිසිදු ස්ටෝර්ස් එකක් හැදෙනවා. එතකොට ඒකේ ස්ටෝර් එකක් වෙනවා. ඊට පස්සේ ඒකෙන් අරගෙන නැවත පරිශීලනය කිරීම බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් පිළිවෙලට ස්ටෝර් වෙලා තියෙනවනේ. කෑලි කෑලි හැලිලා එන්නේ නැහැ එතකොට. දැන් අපිට පිළිවෙලකට ස්ටෝර් වෙලා නැති නිසා ධර්ම කරුණා සිහි කරන්න ගත්තට පස්සේ මේ ඒකේ බොරු දාන්න ඕනේ ගොඩක් ලස්සන කරලා ගන්න. එක එක කෑලි ඒ වෙලට අර ගන්න එන්නේ පොඩි කෑල්ලයි එතනින්. ඒ කෑල්ලට ගොඩාක් ಜಾති වටපිටාවට එල්ලලා ගොඩක් කරගන්න වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණ කියපු දේ නෙවෙයි ධර්මදේශනාවෙන් අහපු දේ නෙවෙයි වෙන තමන් හිතන ಜಾති මේකට එකතු කරනවා. සසර දුක කියලා කියන්නේ ආන්ගේ හිතන දේවල් එකතු කරන එක.
අපිට අර එන එක ඒ විදිහට ප්‍රොසෙස් එක ඩිවෙලොප් වෙලා ගිහලා ඒ ප්‍රොසෙස් එක තුල යමක් ධර්මයක් පහළ වෙනවා කියන එකයි ඒකට කෑලි එල්ලනවා කියන එකයි හිතන තොරතුරු එකට එකතු කරනවා කියන එකයි සම්පූර්ණයෙන්ම ප්‍රොසෙස් දෙකක්. මම කියන ඒවා පැහැදිලිද දන්නේ නැහැ. සැරයක් අහලා හරි මේක තේරුම් කරගන්න. ඒ කියන්නේ ඒක හරි පිරිසිදුව කරගන්න වෙන. දැන් අපිරිසිදු වීමක් වෙනවා. ස්ටෝස් එකේ තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් ගත්තු වගේ. ඒක අරගත්තට පස්සේ ඉතින් දැන් මේකට මොකද කරන්නේ? ලොකු දෙයක් මංගාව තියනවා කියලා කියන්නත් ඕනකමකුත් තියෙනවා. ඇයි අරක ආහන වෙලාවේ ලොකුවට හිතට වදිනවා. කියන්නේ ලොකුවට දැනෙනවා දෙයක් මේකේ තියෙනවා කියලා. ඒ ලොකුවට තියෙනවා කියලා දැනෙච්ච දේ එහෙමම ස්ටෝස් එකටවත් යවන්න නැතුව අපි දවස් අර සුවයෙන් අර නිකන් අර දැනෙච්ච නිකන් සතුටෙන් දවස් 7-8ක් ගත කරනවා. තේරෙනවද? ප්‍රොසෙස් එක එහෙම මමගේ නතර වෙනවා. අපි ටිකක් සතුටෙන් ඉන්නවා හොඳ එකක් ඇහුවා කියලා. එහෙම දවස් 7-8ක් ගිහිල්ලා ඊට පස්සේ මේක ස්ටෝස් එකෙන් ගන්න බැලුවට අර අපි නිකන් හිතේ තියෙන ක්වොලිටියට එන්නේ නැහැ එතනින්. මේවා වෙනවද නැද්ද කියලා තම බලන්න. ඊට පස්සේ දැන් මොක මේ හොඳ එකක් කියන්න ගත්තට කතා කරන්න ගත්තට හිතෙන් හිතන්න ගත්තට එක්ක මොකේක හරි සටහනක් දාන්න ගත්තට ඒක හැම වෙලාවෙම මේ විදිහටම එන්නේ නැහැ. හැබැයි එහෙම එන්නේ නැහැ කියන්නත් මේ මනස කැමති නැහැ. ඒ හින්දා ඒකේ එක්ක ඈඳන්න පුළුවන් විදියට වෙන ඒවා කල්පනා වෙන්න ගන්න. මේ වෙන දේවල් මම කියන්නේ. ඊට පස්සේ හිතෙනවා අර දාපු කතාව තමයි එන්නේ කියලා. කරලා ඒකට ඈඳනම එක කියනවා. ඒ බුද්ධ දේශනාව පැත්තකට යනවා. දේශනාව ඇසුරෙන් තේරුම් ගන්න ඕනේ ස්වභාවයේ ඒ කොටස පැත්තකට යනවා. ඒකට අවිද්‍යාව ගැන කතා කරන්න කියන්නකෝ. අවිද්‍යාව පත්‍ය සංස්කාරා කියලා විස්තර කරපු කොටස පැත්තකට දාලා ඉගෙනගත්තු දැනුම ඇසුරු කරගෙන හිතන දේවල් මෙතෙන්ට ගැට ගන්නවා. හිතෙන් හිතන්න අයිතිය තියෙනවා. හිතට හිතෙනවා කියන එක එකක්. අර ආපු අරමුණ තව එකක්. මතකයෙන් අපි ගත්ත දේ අරමුණු කරගත්තු දේ අරමුණක් වෙලා එනවා කියලා කියන්නේ අරමුණු කරනවා අපි ඒක. ඒ අරමුණු කරන එක කතාවක්. ඊට පස්සේ හිතට මේ දේවල් ඒක සම්බන්ධයෙන් හිතෙනවා කියන එක ඒක තව කතාවක්. හොඳම වැඩේ කියන්නේ ඔය දෙකටම අපි සතර අපාය යන්නේ නැහැ. අපි සතර අපාය යන කර්ම බවටපත් වෙන්නේ මොකෙන්ද? මේ හිතන එක අරමුණට ගැට ගන්නවා. තේරුණාද? එතකොට එයාට සතර අපායෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. ඒ හේතුවෙන් සතර අපාය යනම නෙවෙයි. පුණ්‍ය කටයුත්තක් නම් පුණ්‍ය සිතුවිල්ලක් නම් හිතන්නේ සුගතියටත් යනවා. හැබැයි සතර අපායෙන් නිදහස් නොවී යන්නේ. ඔය දැන් ඔය අවිද්‍යාව ගැට ගහන්නේ මෙතෙන්ට ගෙනල්ලා. හිතට අවිද්‍යාව කියලා එකක් හිතුණා. දැන් මං කියන එකට අවිද්‍යාව ගැට ගහනවා මේ කියන තේ තේරුම් ගන්නවට වඩා. තේරෙනවද? ඔය දැනුම හැමතිස්සෙම අරගෙන හිතට හිතෙන දේ අර ඇහෙන එකට ගැට ගහනවා. හිතට හිතිච්ච එක වෙනම කතාවක්. කනට මේ ඇහෙන එක වෙනම කතාවක්. ඒකට හිත අරමුණු කරගෙන ඒ කරුණත් ඉස්සෙල්ලා අහගෙන ඉන්න එපායි. ඒක දරා ගන්න ඕනේනේ. දරාගත්තු එක අරගෙන නැවත පුරුදු කිරීමකට වචනයෙන් පුරුදු කිරීමකට යන්න ඕනේ. මේ ඔක්කොම ස්ටෙප්ස් ටික අයින් කරලා මනසානුපෙක්කිතා කියලා එකක් මනසේ සිතුවිලි ගොඩක් කරන එකක් කරනවා. එයා ශ්‍රවණේ හරියට කරගන්න නැත්නම් ධාරණය හරියට කරගන්න නැත්නම්
වචනයෙන් පුරුදු කිරීම කරන්නේ නැත්තම් ඉතිරි පියවර මේවා ස්කිප් කරලා යන්නේ බුද්ධ දේශනාවට පටහැනීමේ කතාව. මේ ක්‍රියාවලිය. බුදුහාමුදුරුවෝ අගය කළේ නෑ ওই ක්‍රමවේදය. අද සමස්ත ලංකාවේ උපාසක උපාසිකා පිරිස් ධර්ම මනසිකාරයෙන් දියුණු වෙලා තියෙන්නේ ඕම ওই ක්‍රමයට. අපේ පරිණි සංඝයා වහන්සේලා ස්වාමීන් වහන්සේලා පොත්පත් කියවමින් සූත්‍ර බලමින් කරුණු හොයමින් අටුවා ඉගෙන ගනිමින් ටීකා ඉගෙන ගනිමින් ඒ විදිහට වචන පොඩි ස්වාමීන් වහන්සේලාට වනපොත් කරනවා කියලා ඒ ගාථා ධම්මපද ගාථා තේරුම් මේවා ඒක පොතේ තියෙන විදිහට බුද්ධ දේශනාවේ තියෙන විදිහට කටපාඩම් කරගෙන හොඳට මතකයට දාලා නැවත නැවත වචනයෙන් පුරුදු කරන දහස් වාරේ වැරදුන ගමන් ගිහිල්ලා පාඩම් කරගෙන එනවා කියලා යවනවා. ආයෙ ඇවිල්ලා පාඩම් දෙනවා. ආලත් චුල්ලපන්තක පොඩි හාමුදුරුවන්ට එයාගේ අයියා ස්වාමීන් වහන්සේ ඵලයන් ගෙදර කියලා එලෝ ගත්තේ මොනේ හේතුවෙන්ද? එක ගාථා පද 4ක් කටපාඩම් හිටපු නැති වැරද්ද නිසා. යවනවා ගෙදර යනවා. දැන් මේ එකක්වත් කරන්නේ නැති උපාසක පිරිස්. කොහෙන් හරි ඇහිච්ච දෙයක් අරගත්තට පස්සේ ඒක දේශනාවක් ඇසුරු කරගෙන හොයලා නැහැ. දේශනාවේ සඳහන් වෙන පරිදි දරාගෙන නැහැ. වචන කැලේ ටිකක් කිව්වේ මොනවා වුණත් ඇහුණ විදිහට බාරගත්තා. ඊට පස්සේ පාලි වචන ටික ඇහිලා තියෙන්නේ Tamanට එක විදිහකට නම් ඒ විදිහට තමයි මතක තියාගත්තේ. ඊට පස්සේ තව ඒවත් මේකට ගලප හිතලා ගැට ගහගත්තට පස්සේ ආයෙගොල්ලෝ එක කතා කරන්නත් බෑ. තේරුණාද? එතකොට අර ස්වභාවික ක්‍රියාදලියක් සම්පූර්ණයෙන්ම තීම කරන එකට ලක් කරලා පැහැදිලිද මම මේ කියන එක? එතකොට මේක කක්වත් ක්වොලිටියට සැඩේ සිද්ධ වෙලා නැහැ. ක්වොලිටියට සිද්ධ වුණේ නැත්නම් අවබෝධයේ අවසානයේ ක්වොලිෆයිඩ් අවබෝධයක් නෙවෙයි. ඒ අවබෝධය අන්ක්වොලිෆයිඩ්. ක්වොලිෆයිඩ් විශ්වවිද්‍යාලයකින් ලැබූ උපාධියක් හැටියට බාරගන්නේ නැත. තේරුණාද? ස්වයංව අධ්‍යයනය කරන්න පුළුවන් දෙයක්. නමුත් අර නිවැරදි දෙයක් අරගෙන අධ්‍යයනය යන්න. නිවැරදි පිළිවෙලකට යන්න. එහෙම එකක් ලෝකේ තියෙනවා. එතකොට මේ දැන් අපි මේවා දෝෂ දර්ශනයට ලක් කරන්න කියනවා නෙවෙයි, නිවැරදි කරන එකට ගියොත් නේ කවදා හරි මගපල නිවනක් විවෘත කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඔක්කොම මගපල කිය මග ඵලඵල. දෙපාර කියවලින් හරි ගානට අවශ්‍ය දේ කියවෙන්න. මග ඵලඵල. එතකොට මාර්ගඵල නෙවෙයි ඒවා. අතරමඟ තමයි. අතරමඟ ලබන ඵල. එතකොට එහෙම වෙලා බෑ අපිට. මේකට මොකක්ද ඕනේ එහෙනම්? ශ්‍රවණය ක්වොලිටියට වෙන්න ඕන. ශ්‍රවණ ක්වොලිටිය ගැන කතා කරන්න ඕන. නේද? බලන්න කියන්න මට ටිකක් ශ්‍රවණ ක්වොලිටිය ගැන. කල්යාණ මිත්‍රයා කියනකොට කන් යොමාගෙන ඇහුම්කන් දීමේ හැකියාව එන්න ඕනේ. එහෙ මෙහෙ විසිරිලා යන්න බෑ. නේ? ඒක ඒ විසිරිලා යන්නේ නැති විදිහට කල්යාණ මිත්‍රයා කියන්න ඕනේ. නෑ. අහන කෙනා අහන්න ඕන. කන් යොමාගෙන කල්යාණ මිත්‍රයා කියන දේ අහන කෙනයි අහන්න ඕන ඒක. විසිරිලා නැති බාහිරට. ආරම්භකයාට
ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයාගේ බලපෑම තියෙනවා. එක ක්‍රමානුකූලව නොවිසිරෙන විදිහට පිළිවෙලකට ඒක හිතට කාවදින විදිහට අහන්න පුළුවන් විදිහකින් ඉදිරිපත් වෙයි. එහෙම නැති වුනහම තමයි අර අපිලිවලට ඒගොල්ලෝ හුරු වෙන්නේ. ඒ කියන ක්වොලිටිය දිහා බලාගෙන ඒ ක්වොලිටියට Tamanට ගන්න පුළුවන් වුණාම ඒ ක්වොලිටියෙන් කරන වැඩ කටයුත්තම තමන් මේක මෙමරියට දානකොටත් commit to memory මෙමරියට දානකොටත් මෙමරියෙන් ආපහු ගන්නකොට ඒකට තමයි commit to memory කියලා කියන්නේ. මෙමරියට කතා කරන්න. එකක් මෙමරියට දාන වැඩේ අනික මෙමරියට කතා කරනවා. මෙමරිය අරගෙන කතාවට ගන්නවා. ඒවත් මේ ක්වොලිටියටම කරගන්න. එතකොට ඔකට කියනවා දැන් ධර්මදේශනාවේ ඉන්නේ සවුන්ඩ් එකක් හැටියට. දැන් අපිට දෙන්න ඕන වෙන සවුන්ඩ් තියරි. තේරුණාද? ඒ සවුන්ඩ් තියරියේ උපරිම ක්වොලිටියට ගිය උත්තරමයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ සවුන්ඩ් ක්වොලිටියේදී උන්වහන්සේට මේ මික්ස්චර් ඕනේ නැහැ. ඇම්ප්ලිෆයර්ස් ඕනේ නැහැ. ඩිජිටල් තාක්ෂණය අපිට මේ මුසු කරන්න වෙලානේ දැන් මේ ධර්ම දේශනා කරනකොට. ඇනලොග් තාක්ෂණය ඉහළට ගෙනියන්න වෙලා ඩිජිටල් තාක්ෂණය අරන් එන්න වෙලා. ඒ වගේනුත් අරගෙන ඇවිල්ලා ඒ වගේ තියෙන ඇම්ප්ලිෆයර්ස් ඔය එතකොට මික්ස්චර්ස් නැත්තම් අපි කියන ඒවට මික්ස්චර් එකක් කියලා කියන්නේ ඔව් මික්සින් එකක් කරන්න ඕනේ. ඒ මික්සින් එකෙන් ගන්නවා එක එක ක්වොලිටිස්. හඬේ කලර් එක ගන්න. ක්වොලිටිය. එතකොට මේ හඬේ ක්වොලිටිය කියලා කියන්නේ විවිධ කලර්ස් එකතු කරනවා ඒකට. ඒක හොඳ කලර් එකක් තියෙනොත් තමයි හොඳ කලර්ස් එකක් තියෙනවා නම් ඒ හඬට નિરાයාසයෙන් ඒකාග්‍ර වෙනවා ආසන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ හඬේ තියෙන ඒ ක්වොලිටිය. ඒ තමයි බ්‍රහ්මස්වර තියෙන. නින්නාද දෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කරනකොට අසන්නාට ඒක ඇහෙන්නේ නින්නාද දෙවි. ඒකෝ සවුන්ඩ් එකක් හැටියට ඇහෙන්නේ. ඒක කෝස්ටික් මාධ්‍යයේ මේක සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රික් මාධ්‍යයකට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයකට මොකක්වත් කන්වර්ට් කරන එකක් නැහැ. ඒ කෝස්ටික් මාධ්‍යයේ මේ කියන්නේ ස්වභාවික මාධ්‍යයේම කටහඬින්ම ඒ නින්නාද වීම ලැබෙනවා. ඒ නිසා අද යුගයේ මේ ධර්මයේ කියන්න ගියාම ඔහේ හඬකට වඩා අද මිනිස්සු අහන්න වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. ඒ නින්නාද හඬක් එක මේ බණ ටික අහන්න ලැබෙනවා. ක්වොලිටියක් එක හඬ ක්වොලිටි කරලා ගන්න. තේරුණාද කියන්නේ? ඒතර හඬේ ක්වොලිටියට බලපාන ගොඩාක් කරුණු තියෙනවා. අපිට වැදගත් වෙන අපිට ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි අපිටත් කරගන්න පුළුවන් විදිහට යන්න ඕන කාරණා දෙකක් මම මතු කරා. එකක් තමයි මොකද්ද ඩිලේ එක. ඊට කලින් එකක් තියෙනවා රිපීට් එක. රිපීට්. මේ කරුණු දෙක ඔස්සේ මේක කතා කරන්න ඕන. ඒ දෙක එකතු වුණාම ඒකට කියනවා එකෝ එක කියලා. තාක්ෂණය ඉගෙන ගන්නම ඕනේ නැහැ. ඔය වචන දෙක ඉගෙන ගන්න පුළුවන් නේ අපිට. ඕනනම් මික්සර් එකකට ගිහිල්ලා බලපුවාම එකෝ හදන තැන තියෙනවා බටන් දෙකක් ඩිලේ and රිපීට් කියලා. ඒතර රිපීට් කියන්නේ මොකක්ද? යමක් රිපීට් වෙනවා කියන්නේ යලිත් යලිත් ඇහෙනවට කියනවා රිපීට් වෙනවා. එතකොට මේක රිපීට් වීම අවශ්‍යයි. එකක් ඇහුණා එතනම ඉවර වුණා. එහෙම ධර්මයක් තමයි ඉගෙන ගන්නෙ. නමුත් මේක බණ ටික අහගද්දී ඕනේ වෙනවා මොකද්ද? යලිත් අඩුම තරමේ දෙතුන් සැරයක්වත් ඇහුනොත් තමයි මේක වදින්නේ. ඒක බණ අහද්දි තේරෙන්න ඕනේ. one and only කියලා එකම ටයිම් එකයි අහන්නේ වුණොත් එහෙම
ඒක හිතට වදින ප්‍රමාණයට වඩා කීප සැරයක් ඒක ඇහෙනවා නම් හිතට කාවදින ගතිය වැඩි. එහෙනම් මතකයට යනකොටත් ඒක බලපාන. අපිට අහගෙන ඉන්නත් ඒක බලපාන. ඒ ඇහෙනකොට ඒ රිපීට් වෙන වාර දෙකක් ගන්නකො. එකක් ඇහිලා ඊළඟ එක ඇහෙන්න ගත වෙන කාලය කොච්චර ප්‍රමාද වෙලාද ඇහෙන්නේ. ගොඩාක් ප්‍රමාද වුණොත් ඒත් හරියන්නේ. ඒ එකම ඇහුනොත් ඒකත් නිකන් අර කෙම කැල්ලක් වගේ. පොඩි ප්‍රමාදයේ ඒ ප්‍රමාදයේ ගැළපෙන මට්ටමකට තියා ගන්නවට කියනවා ඩිලේ එකේ ටයිම් එක. ඩිලේ ටයිම්. අද බණක් අහලා ඉවර වෙලා ආයෙත් ඒකම දාන්න. එතකොට ඩිලේ ටයිම් එක මදි. දෙවෙනි වර අහන එක ඒ එකම අහන්න ගත්තොත් එහෙම ඩිලේ ටයිම් එක මදි. පැහැදිලිද කියන්නේ? නැත්නම් ඒක ඇහි ඇහි යද්දිම ඩිලේ ටයිම් එක ගාක් අඩු කරලා එක වචනයක් ඇහිගෙන යනකොට අනික ආයෙ පැහෙන්න පටන් අරගන්නවා. තේරුණාද කියන්නේ? එතකොට බණ අහන එකට ඩිලේ ටයිම් කොහොම වෙන්න ඕනද? කවි බණ වගේ ඒවා ඇහෙනකොට ඩිලේ ටයිම් කොහොම වෙන්න ඕනද? පැහැදිලිද කියන්නේ? එතකොට ඕක ස්වභාවික පරිසරයේ තියෙන ශබ්දය අපිට එනකොට බලපාන ඒ තත්වයන්ද අපි මතකයට දානකොට මේක ඒ තත්වයන්ද මතකයෙන් අරගෙන පරිහරණය කරනකොට එකවරක් පරිහරණය කරා එකෙන්ම ඉවරයි. නැවත රිපීට් එකක් නැහැ. නෑ නේද? තියෙනවා රිපීට් එකක් නෙවෙයි ඒ වෙන එකක් කියවන්නේ. තේරුම් නැද්ද කියන එක? රිපීට් එකක් කියලා ඕගොල්ලෝ ඒකට කියලා කරනවා තමයි එකක්. කරන්නේ කියවන්නේ වෙනම තමන්ගේ හිතේ තියෙන එක. තමන් හදා කරන එකක් එතන කරන්නේ. එතකොට ඒකට කියන්නේ රිපීට් එකක් කියලා. එතන ඉඳලා මේක විකෘති කර නෙමෙයිද යන්නේ. ඇයි ඒක කියන එක පිළිගන්න බැරි අපිට? අපි ওই වැඩේ කරන්නේ හරි ආසාවෙන්. ඒ හින්දා ඒ ආස කරන දෙයකට පහර වදිනකොට මූණ පුප්පණ්ඩ හිතනව මිසක සිනාමුසු මොහොන එන්නේ නැහැ. තේරුණාද කියන එක? ඒ වැඩේ අපිට කරන්න දීලා වහන්සේ කටවාගෙන ඉන්න. කියන තැනට යන්න තමයි හිතෙන්නේ. අන්න ඒකට කියනවා මොකද්ද? අසත්පුරුෂ. ඔවට ගැඹුරට යන්න තමයි සත්පුරුෂයෙක්ගේ සත්පුරුෂ ලක්ෂණ ගැන විස්තර කර කිව්වේ. ඒක රිපීට් නැහැ. රිපීට් නැත්තම් ඩිලේ එකක් නැහැ. ඩිලේ කියන්නේ සදාතනික ඩිලේ. ඇහෙන්නෙම නෑ ආයේ. ඒ තරම් ඩිලේ එක අනන්තයට ගිහිල්ලා. මරුණහමත් ඇහෙද්දන්නේ. ආයේ මේ හුරුවට මේ පුරුද්දට මේ කුසල කර්මයට කවදා හරි සාසනයක ආයේ මේක පොඩක් ඇහෙන්න පටන් ගන්න. ඒක තමයි ඊගාව රිපීට් එක. එතකන් ඩිලේ. නෑ ඊට කලින් මැරෙන්න කලින් තව අඩු ගානේ සැරයක්වත් අහනවද? සත්පුරුෂයාගේ සත්පුරුෂ ලක්ෂණ මොනවාද? අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ලක්ෂණ මොනවාද? තේරුණාද? එතකොට ඒවා නැවත නැවත රිපීට් කරන්න ගියාම මට දැනෙච්ච දේ තමයි ඒ දේශනාවලට පුදුම විදිහේ අන්ලයික් එකක් වැඩි වුණා. අහන ප්‍රමාණය අඩු වෙලා ගියා. ඊට පස්සේ මම එයාලට ඒක ගැන කතා කරන්න දීලා බැලුවා. කතා කරනවා හොඳට කතා කරනවා. මම කියපුවා පැත්තකට දාලා එකෙන් එක ඉවර කරලා ඊට පස්සේ වෙන ඒවා කියවනවා අපිට. මේකයි රහස කියලා තේරුණාද? කොළංගේ හිත වැඩ කරන විදිහට යන්න කැමති. මෙවුවා හදන්න වෙනවා. ලේසි නෑ මේ ඇද හැදිල්ල. මෙවුවා පරම්පරාගත දේවල්.
මේවා ඇද්දට ගිය පරාල. ඒකට අනුව ගේ ගහන. ගහන ගේත් අප්සෙට්. මේ පරාල අයින් කරන්න ඕන. කෙලෙස් පරාල අයින් කරපු ධර්මයට තමයි එක එක ගෙවල් ගහන්න නැත්තේ. තණ්හාව නැමැති වඩුව ගේ හදන කතාවක් කියලා තියෙනවානේ. ඔය පරාල තිබුණොත් තමයි හදන්නේ. ඒවත් කෙලින් කරන්නේ. කෙලෙස් පරාල සිඳ බිඳ දාලා නැහැ. එතකොට මේක මේ පිළිබඳව අහනකොටත් මේ අහන එක අපි අර සවුන්ඩ් ක්වොලිටි හැමතිස්සෙම අපිට එකෝ දාලා බපල් දාලා මෙහෙම ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් අරගෙන ඇම්ප් දාලා එහෙම කරන්න බෑ. එතකොට අපි අපේ අභ්‍යන්තරික ක්වොලිටි ටික මේකේ වැඩි කරගෙන තිබුණොත් පිටින් ඇහෙන එක මොන විදිහ එකක් ඇහුණත් අපිට අභ්‍යන්තරයට ඒක නැවත නැවත මේ ක්වොලිටි දෙක එකතු කරගන්න පුළුවන්. මොකද්ද? රිපිටේෂන් එකයි ඩිලේ එකයි. මම මේ දෙකනේ කියනවා කිව්වේ. ඒ දෙක හරියට බැලන්ස් වෙනකොට හරි ලස්සනයි යන්න. ඒ වගේ පපුවට හදවතට මේක මතකෙට යවනකොට හරි ලස්සනට වැඩේ සිද්ධ වෙනවා ওই දෙක ගන්නට කරලා. තේරෙන්නේ නැද්ද කියන එක? තේරෙනවා. මොනවාද තේරෙන්නේ? අහන කනටම හිරි වෙනවා සේම හිතට හරි සනීපයක් දැනෙමින් ලස්සනට ධාරණය වෙන්න ගන්නවා. ලස්සනට මේ හිතට වදින්න ගන්නවා. රිපීට් එකයි ඩිලේ එකයි බැලන්ස් වෙනවා. රිපීට් නැතුව ගියෝ ඩිලේ නැහැනේ. රිපීට් නැහැ කියන්නේ ඩිලේ අනන්තයට යනවා. ඇහෙන්නෙම නැහැ ආයේ. ඊට පස්සේ ඩිලේ අඩු කරගෙන යනවා රිපීට් එක ළඟම හිටිනවා. තේරුණාද කියන්නේ? එතකොට ඒ දෙක අතර තියෙන ඒකට කියනවා නින්නාදේ හැදෙන්නේ මේ විදිහට. ඒ වගේ අපේ ජීවිතේ මේ අහන බණ ටික නින්නාද දෙන්න ඕන. ඉතින් බලන්න කොච්චර දුරට මේ අහන බණ රැව් පිළිරැව් දෙනවද කියලා. එහෙම නෑම කියන්නත් බෑ. සමහර ඒවා දැන් මේ අහලා ගියාට පස්සේ රැව් පිළිරැව් දෙන ගතියක් තියෙනවා. ඒක එදයින් ඉවරයි. තේරුණාද? ඒත් අපේ මතකයට මේක යන මට්ටමට රැව් පිළිරැව් ඕක ඉවර වෙන්නේ කොහොමද කියලා ටිකක් හොයලා බලන්න. ඒ රැව් පිළිරැව් දීම ඉවර වෙන්නේ ඔබ ඒ නින්නාද දෙන දෙයක් ඔබ විසින් ඒකට ටච් එකක් දුන්නොත්. ඔබ ඔබේ බලපෑමක් ඒකට එකතු කරොත් ඒක බිඳෙනවා. දැන් කම්බියක් ටං ගාවට පස්සේ ඒක කියන එක පවතිනවා. කම්බියට අපි ඇඟිල්ල ගැහුව ගමන් ගල නතර වෙනවා. ඒ වගේ අපේ හිතේ තියෙන ටික එතෙන්ට දානවා කියන්නේ අපි ඇඟිලි ගන්නවා. අපි ඒ ස්වභාවික ක්‍රියාදාමයට ඇඟිලි ගන්නවා. ඉන්ටර්ෆියර් කරනවා. ඊට පස්සේ ඒතන ඒ නින්නාදේ යන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. නැවත අහන්නේ නැහැ. කාලෙන් කාලෙට ඒ ධර්මයේ නැවත සාකච්ඡාවට යන්නේ තමන්ගේ දේවල් කරගෙන. තමන්ගේ දෙයක් වෙලා නැහැ තව ඒක. ඊට පස්සේ තමන්ගේ දෙයක් විච්ච කෙනාට ඒක කතා කරයි. යාගේ භාෂාව වෙනස් වුණා. එතකොට යාගේ අර වචන සෙට් එකම ඊට පස්සේ යා කතා කරන්නේත් නැහැ. මොන විදිහට කතා කරුවත් ඒ කරුණ පැහැදිලි වෙච්ච කෙනා කියන්නේ ඒ කරුණ අවබෝධයට ගිය කෙනා කියන්නේ එයා ඊට පස්සේ ඒක ඕන විදිහට පරිහරණය කරා කියලා ගැටලුවක් වෙනවා. එතකන් ඒ කොටස ඒ විදිහට දරා ගන්න ඒකට ස්වභාවික දෙයට ඉඩ දෙන්න. අපි ඒකට ඇඟිලි ගහන්න යන්න හොඳ නැහැ.
පැහැදිලිද කියන්නේ. ඉතින් මේක පැහැදිලි වෙනවා කියන්නේ නම් හරි අමාරු දෙයක්. ලේසියෙන් පැහැදිලි වෙන්නේ නැහැ. ඔව් කොහොම හරි අපි ඔකට ඇඟිලි ගහනවා. ඇඟිලි ගහලා පරණ ඒවට ගලපනවා. පරණ ඔළුවේ තියෙන බර ඒකට දානවා. දැන් කම්බියක් ස්වභාවයෙන් කම්පණය වෙන වෙලාවක අපේ අතේ පයේ තියෙන බර ඒකට නිකන් ගිහිල්ලා තිබ්බොත් එහෙම ඒ කම්පණය වෙනස් වෙනවා. කම්පනයක් නැති වෙලා. ඒකට කම්පනයකින් තමයි හඬක් නිකුත් කරන්නේ. නේද? කම්පනයකින් තමයි හඬක් නිකුත් කරන්නේ. ඒක තේරිලා තියෙන්නේ. එහෙනම් ශබ්දේ හැදෙන්නේ මොකෙන්ද? රූප හැදෙන්නේ. රූපේ. අංක රූපේ තමයි රූපේ හැදෙන්නේ මොකෙන්ද? රස හැදෙන්නේ. ගඳ හැදෙන්නේ. ගන්ධ හැදෙන්නේ. පහස හැදෙන්නේ. ඒවා හිතන්න තරම් තව බෑ අපිට ඒවා කිව්වම අපි කම්පණය වෙනවා. ඔය හැම දෙයක්ම කම්පන එක ප්‍රතිඵල. කම්පනයක ප්‍රතිඵල ඔක්කොම. තේරුණාද කියන්නේ? වේගවත් කම්පනයක්. ගෝචර නොවේ නේද? කෙනෙකුට ගෝචර නොවන තරමේ කම්පන. ඒ වේගවත් කම්පන ක්‍රියාවලියට කියනවා අනිත්‍ය කියලා. අනිත්‍ය. දැන් ආයෙත් අර බණ පටවන ඇති වෙන නැති වෙන ධර්මතා. ඕවත් මම දැන් කැට ගහනවා මේකට සිටු කියලා නඩු කැලිය අරන් ගිහලා බඳිනවා. හරිනේ සොයනන්ත අනිත්‍ය තමයි අපිට අනිත්‍ය වෙනවා තේරෙන්නේ නැහැ. ක්ෂණයක් වාසනයක්. ඉතින් අපි අනිත්‍ය වෙනවා කියන්නේ තියෙන ඒවා කැඩලා බෙදලා යනවා. එතකන් අනිත්‍ය නෑ ඒක. ඒක හැදෙද්දිත් අනිත්‍ය. මේ යමක් හැදෙන්නේ අනිත්‍ය තුල. අපිට යමක් හදන්න පුළුවන් වෙලා තියෙන්නේ අනිත්‍ය නිසා. ලෝකේ ලස්සනට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය නිසා. එම්බිරිසාවක් හැදුනා. හොටු වෙන්න ගත්තා. අනිත්‍ය නැත්තම් ඔක හොඳ කරන්න බෑ. දිගටම හොටු. හොටුම හොටු ජීවිතයක් ඊට පස්සේ. සදාතනික හොටු ගලනවා. ඇයි? ඒක අනිත්‍ය වෙන්නේ නැහැ. මම නිකන් පොඩි උදාහරණයක් කිව්වේ. මොකක් හරි වෙලා ඇඬුනා. දැන් ඒකනේ අනිත්‍ය වෙන්නේ. මුළු ජීවිතේම මලගෙදරා. අපිට එහෙම නෙමෙයි. අද ඇඬුවට හෙට හක ගාලා hina වෙන්න පුළුවන්. හෙට නෙවෙයි සුදුම. ඔව් මේ අඬලා තප්පර ගානකින් විනාඩි ගානකින් මලගෙදර අඬපු පෙරලිලා කලන්තය ඇදිලා සිහි නැතුව හිටපු කෙනාට බිස්කට්ටින් බදාගෙන ඥාතින්ට කවාගෙන හක ගාලා hina වෙන්න පුළුවන් පිටිපස්සට ගිහිල්ලා. ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක අනිත්‍ය නිසා. අනිත්‍ය නිසා. ඒ වගේම අනිත්‍ය නිසා මේක නිවන් දකින්නත් පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ සියල්ල අනිත්‍ය නිසා බුදුරු ලෝකෙට පහළ වෙනවා. නැත්තම් නම් බුදුරු පහළ වෙන්නේ නැහැ. ඇයි ඇවිල්ලා අනිත්‍යයි කියන්න බෑ. නිට්ටයව තියෙනවනේ. ලෝකයේ තුල අවබෝධ කරගන්න බැරි හින්දානේ බුදුරණාහි පහළ වෙන්නේ. අනිත්‍ය ලෝකයෙන් අවබෝධ කරන්න බැරි නම් බුදුරු පහළ වෙන්නේ නැහැ නේ. ලෝකයේ තුල يعني ලෝකයෙන් ඊතර තමයි මේ සැනසීම තියෙන්නේ. ලෝකයේ තුල සැනසීමක් නැති නිසායි බුදුරණාහි පහළ වෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ නිවන කියන නිත්‍යයි. ඒක මං හරියට දන්නේ නැහැ. නිවන නිත්‍යද කියලා දන්නේ නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ දන්නේ. ඒක තේරුම් ගන්න අත්දකින්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලා නිවන පනවන්නේ නිවන කියන සැනසීම පදාතනික සැනසීමක් ඇටියට කියනවා.
හැබැයි නිවන කියන්නේ නිත්‍ය දෙයක්ද කියලා කියන එක දන්නේ නැහැ හරියට. ඔය හිතේ හිතිච්ච දේ නිවනට ගැට ගහන්න එපා. එහෙම ගියාම නිවනක් නැහැ. දැන් නිවන තේරුම් ගන්න ඉස්සෙල්ලා මේ කියන ඒවා තේරුම් ගන්න බලන්නකෝ. නිවන මොකද්ද කියලා තේරුම් ගන්න මෙතනදලා මේ තව සද්ධාව පිටුවා ගත්තේ නෑ. සීලේ වැඩුණාමදි. ආර්ය ගුණ තේරිලා නෑ. මොනවත් නෑ. ආර්ය මාර්ගයක් නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයකින් තොරව කොහොමද නිවනක් තේරුම් ගන්නේ? ඔය හිතන්න හදනවා. මේ දන්න චින්තන ශක්තියට නිවන පෙන්වන්න හදනවා. නිවන මොකක්ද කියලා තේරුනොත් එහෙම රහතන් වහන්සේ වෙනවා. පුළුවන්ද දැන් රහත් වෙන්න? බෑ. එහෙනම් රහත් තැනක ඉඳලා දකින්න ඕන දර්ශනයක් සද්ධානුසාරී වෙන්නවත් බැරිව තාම අපි ඒ ඵලය තේරුම් ගන්න හදනවා කියන්නේ මේ කීයක් පියවරවල ස්කිප් කරනවා. ඉස්සෙල්ලා මොකද්ද කරන්න කියන්නේ? ධර්මය අහගන්න. ඒ අහන ධර්මය දරා ගන්න. ඒ විදිහට ඒක වචනයෙන් පුරුදු කරා. දැන් මේක බුද්ධ දේශනාවද නැද්ද? බුද්ධ දේශනාව. දැන් බුද්ධ දේශනාවේ කොයි කොටසද බැහැර කරන්න ඕනේ අපි මෙතනින්? ඉවර කරන්න කොටසක් නැහැ. එහෙම නැහැ කියන අපි කොච්චර කොටස් බැහැර කරනවද? ඔය නියම විදිහට යනවා නම් නිවන දැන් මෙතනලා තේරුම් ගත්තා ඒක. බෑ. එක නිත්‍යද මොන හැඩේද අපිට කියන්න බෑ. කවුරු හරි කියනවා නම් මෙතන ඉඳලා ඒවට මොනවද කියන්නේ? හිත. ඒක අර නිවනට ගැට ගැහුවට පස්සේ සැබෑ නිවන අඳුරන්න බැහැ. ඇඟේ හැපුණත් ඊට පස්සේ හොයන්න බෑ. අය එයා හොයන්නේ වෙන එකක්. එයා හිතේ හදාගත්තු එකක් හොයන්නේ. නිවන කියන්නේ හිතේ හදාගත්තු එකක් නෙවෙයි. ඒකේ දිගක් පළලක් හැඩයක් මොනවත් හොයන්න අපිට කියන්න බෑ. කියන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නිවන අත්දකිමින්නේ. එතකොට මේ අත්දකිමින් කියපු ටික අපිට ඒ විදිහට ඉස්සලා පිළිගන්න වෙනවද නැද්ද? බාර ගන්න වෙනවද නැද්ද? බාර අරගෙන ඒක දරා ගන්න වෙනවද නැද්ද? දරාගෙන ඒක නේද අපි නැවත ආවර්ජනය කර කර බලන්න. දැන් නැත්නම් අපිට හිතෙන එකද? නෑ. අපිට හිතෙන එක නෙමෙයි. අපිට හිතෙන එක මෝඩයි. අපිට ඒක මෝඩකමද හිතෙන්නේ නේ. අපි හිතන්නේ බෑ එහෙමයි කියලා. ඒ නිසා මේ නිත්‍යද අනිත්‍යද කියන එකත් බලා ගන්න පුළුවන්. නිවන අනිත්‍යයි කියන්නත් බෑ අපිට නිට්ටයයි කියන්න දෙයක් තියෙනවද? ඒක දන්නේ නැහැ නේද අපිට ලැබුණා නැහැ. පහනක් දැල්වි තිබිලා දැල්ල නිවුනට පස්සේ ඒ දැල්ල නිට්ටයද? නිවුන දැල්ල නිට්ටයද? නෑ. නිවුන දැල්ල අනිත්‍යද? නෑ. කියන්න බැරිව කියන්නේ? තෙල් තියද්දි දැල්ල නෙමෙයි මේ කියන්නේ. තෙල් ඉවර වෙලා වැටි ඉවර වෙලා නිවිච්ච දැල්ල නිට්ටයද? නෑ. දැල්ල නිට්ටයයි කියන්නේ දැල්ලක් තියෙනවා. නෑ. එහෙනම් නිට්ටයයි කියන්නේ මොකද්ද? ඒක නිවුන බව අවබෝධයක් විතරයි තියෙන්නේ. ඒක නිවුන බවක් විතරයි තියෙන්නේ. ඒිට එහා ඒකට කියන්න වචන නැහැ. තේරුණාද කියන්නේ? ඒිට එහා මොකක් හරි ඒ අරමුණු කරන්න බෑනේ. ලෝකේ ඉන්න කෙනෙකුට ඒක අරමුණු කරන්න බෑ. ලෝකෝත්තර මානසිකත්වයකට විතරයි ඒ අරමුණු වෙන්නේ. ඉතින් දැන් ඔය අග කතා කරන්නේ. දැන් අදාළ වැඩේ ඉවරයි. මොකද්ද අපි කතා කරන්න ගියේ? නෑ මේ බණ ටික අහද්දි ක්වොලිටියට අහගන්න ඕනේ. ඒකට බලපාන හඬේ කලර් එක. ඒකට හඬේ කලර් එක වගේම කලර් එකක් තියෙන්න ඕනේ. අපි මේක මනසට දාන මොකක් හරි රිද්මයක් තියෙනවා. තේරුණාද? අපි මේක ඒ දාන රිද්මයත් ඒ විදිහට හදන්න ඕනේ. මනසට දාන. ඒකේ අර ප්‍රධාන අංග දෙක ගැන කතා කරා. ඒක මම කිව්වේ. මොකද්ද? රිපීට් එකයි ඩිලේ එකයි. දැන් ওই දෙකේ වගකීම තමන් ගන්න ඕනේ.
බණ කියලා දෙනකොට ඒකේ වගකීම ස්වාමීන් වහන්සේ ගන්න ඕනේ. මේ හැම දෙයකම අපිට ඔන්න ඔය නැවත නැවත ආවර්ජනය වෙන ස්වභාවය. ඒ ආවර්ජනය වෙනකොට අපි ඒක ඒ විදිහට දරාගෙන නැත්තම් අපි අපිට ඕනෙව මෙතෙන්ට පටවපු ගමන් පළවෙනි එකේදී එක විදිහකට දානවා, දෙවෙනි එකේදී තව ටිකක් දානවා, තුන්වෙනි එකේදී තව ටිකක් දානවා. ඒ ක්‍රියාවලිය වැඩි වෙනවා. තව එක තමයි පළවෙනි එකේදී ටිකක් හලනවා තිබිච්චේවා, දෙවෙනි එකේදී තව ටිකක් හලනවා තිබිච්චේවා, වෙන ඒවා එකතු වෙනවා. ටික දවසක් යනකොට මොකද තියෙන්නේ? කියපුව ඇත්තෙම නෑ. ඒක ඊට පස්සේ බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ නෑ. ඉතින් නිවන වෙනස් කරගන්න. සතිපට්ඨාන ධර්ම වෙනස් කරගෙන දැන් රහත් වෙච්ච සතිපට්ඨානේ වැදගත්කම නෑ කියනවනේ. සතිපට්ඨානේට දොස් කියනවනේ. ඒකෙන් මේ නිවන නැති වෙලා තියෙන මිනිසුන්ට කියලා කියනවනේ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා ඒකයිනෝයම් භික්කවේ මග්ගෝ කියලා. එකම මග මේයි මහණෙනි කියලා. දැන් රහත් වෙච්ච කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ සතිපට්ඨානෙන් තමයි වැරදුනේ මිනිස්සුන්ට කියලා. කායानुපස්සනාව වේදනා වැඩකට ඇති දේවල් නෙවෙයි කියලා. ඒක ඉස්සරහට මේ සමස්ත ප්‍රජාවටම පතුරවනවා. එයා කියන ටික නිවන කරලා පතුරවනවා. ඊට පස්සේ බුදුබණ හැටියට ඒ ටික අහනවා. අහගෙන යනකොට බුදුරජාණන් වහන්සේට වැරදිච්ච හැටියට ඒ දෘෂ්ටිය හැදිලා. ඊට පස්සේ අපේ බුදුන් මෙන්න මෙයා කියලා කියනවා. දැන්ට එහෙම තත්ත්ව නැද්ද? තියෙනවා. ඉතින් ඒ අනුව ලංකාවේ අපිට ඉන්න වෙන්නේත් නැහැ, ඉස්සරහට කොහෙවත් යන්න වෙන්නේත් නැහැ, නිවන් දකින්න වෙන්නේත් නැහැ. අපාගත වෙන්න තමයි වෙන්නේ වෙන කරන්නේ. ඒකයි මේ කාලය කෙමෙන් අද්භුතෝත්පාද කාලයකට ගමන් කරන විදිහ. ඒ හැන රිද්මය වෙනස් කරනවා. නින්නාද දෙන්නේ වෙන ඒවා. නැවත ඇහෙන්නේ වෙන දේවල්. ඒකට ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දහම මේ විදිහට අපිට අතුරුදහන් වෙන කාලයක් කරා අපි යමින් සිටිනවා. ඒක කාට කොහොම තේරෙයිද කියන්න බෑ. තේරුම් ගන්න පිරිස නැත්තට නැති වෙලා යනවා. ඒ නිසා පුංචි වෙලාවක් කාලයක් අපිට තියෙනවද ජීවත් වෙන මේ පුංචි කාලේ ඒකෙන් කොහොම හරි මේ ධර්ම අවබෝධ කරගන්න අඩුම තරමේ සතර පායෙන් නිදහස් වෙන තැනටවත් එන්න මේ ධර්මයේ අතුරුදහන් වෙන්න කලින් උත්සාහවත් විය යුතුයි කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.